පේනවා නේද පුතේ බෝඩ් එක? හරි. මේ අර ගැටලුවක් තියෙනවා මේ ඉස්කෝලේ පුතේ අපේ අද ස්ටාෆ් මීටින් එකක් දාලා තියෙනවා මේ 9 ඉඳන්. හරිද? ඒකට සම්බන්ධ වෙන්න වෙනවා මට අනිවාර්යෙන්ම. නමුත් ගැටලුවක් නෑ මම ඔයාලට 9 වෙනකන් අර අපේ පාඩම කරන්නම්. අනිත් දවස් දැන් ඕගලන්ට බදාදා හෙට හවස පන්ති තියෙනවද? දැන් කීප දෙනෙක් තියෙනවා කියලා මෙසේජ් එකක් මට. බ්‍රහස්පතින්දා? ඔව් සර්. සිකුරාදාත් තියෙනවා. ඈ? සිකුරාදා තියෙනවද පුතේ පන්ති හවස ඕගලන්ට? හවස කියන්නේ 8ට වගේ කමක් නැහැ. සිකුරාදා තියෙනවද? එතකොට අපිට මේ පාඩම සිකුරාදාට ඉවර කරගන්න පුළුවන්. සිකුරාදාට කියන්නේ ගණන් හදන්නත් පුළුවන් අපිට සිකුරාදාට. ඒකයි මම අහන්නේ. සිකුරාදා විභාග ගණන් ටික කරලා ඉවර කරන්න පුළුවන්. මේක අද මට චූටි කෑල්ල කොටසක් කරන්න වෙන්නේ. 9 වෙනකන් නමුත් මම අද පන්තිය කරනවා ඔයාලට පැය භාගයක් හරි මම කරනවා. හරි. එදා මම ඔයාලට වර්ග පූර්ණයෙන් වර්ගජ සමීකරණයක විසඳුම ලබා ගන්නේ කොහොමද කියලා සාධක තියෙන. කියන්නේ මම එදා ඔයාලට ගණන් හැදෙව්වේ සාධක තියෙන වර්ගජ සමීකරණවල. සාධක තියෙන වර්ගජ සමීකරණයක විසඳුම වර්ග පූර්ණයෙන් ලබා ගන්නේ කොහොමද කියන එක තමයි මම එදා කියලා දුන්නේ. විසඳුම් පූර්ණ සංඛ්‍යාත්මක අගයන් වෙන වර්ගජ සමීකරණවල. අද අපි බලමු පුතේ විසඳුම විදිහට කියන්නේ සාධක බෙදෙන්නේ නැති වර්ගජ සමීකරණයක විසඳුම් ලබා ගන්නේ කොහොමද කියලා බලමු මේ වර්ග පූර්ණ ක්‍රමයෙන්. මේ බලන්න x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. x වර්ගය ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව. මෙන්න මේ වර්ගජ සමීකරණයේ විසඳුම ලබා ගන්නේ කොහොමද කියලා අපි බලමු වර්ග පූර්ණ ක්‍රමයෙන්. වර්ග පූර්ණ ක්‍රමයෙන්. එතකොට මෙයාගේ පුතේ සාධක බෙදන්න බෑ අපිට. අපිට මේ වර්ග පූර්ණ ක්‍රමයේ ගොඩක්ම වැදගත් වෙන්නේ සාධක බෙදන්න බැරි වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමේදී. සාධක බෙදන්න සාධක වෙන් කරගන්න බැරි වර්ගජ ප්‍රකාශනයක නැත්නම් වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීම සඳහා තමයි පුතේ අපිට වර්ග පූර්ණ ක්‍රමයේ වැදගත් වෙන්නේ. ඒ වගේම සූත්‍ර භාවිතයෙන් වර්ග සමීකරණයක විසඳුම් ලබා ගැනීමත් වැදගත් වෙන්නේ සාධක සෙවීමට නොහැකි සාධක නැති වර්ගජ සමීකරණවල. එතකොට බලන්න මෙන්න මෙතන x වර්ගය අඩු කිරීම 2x අඩු කිරීම 4 සමානයි බිඳුව. මේ වර්ගජ සමීකරණය ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙයාව සාධක වලට වෙන් කරන්න බෑ අපිට. සාධක වලට වෙන් කරන්න බෑ. නමුත් අපිට මේක වර්ග පූර්ණ ක්‍රමයෙන් වර්ග පූර්ණයෙන් පුතේ මේ වර්ගජ සමීකරණයේ විසඳුම හොයනවා නම් වර්ග පූර්ණ ක්‍රමයෙන් මේ වර්ගජ සමීකරණයේ විසඳුම හොයනවා නම් අපිට මුල් පද දෙක සලකලා තමයි පූර්ණ වර්ගය සකස් කරගන්න වෙන්නේ. මුල් පද දෙක සලකලා. එතකොට මම ඔයාලට එදා කිව්වා මුල් පද දෙක සලකලා වර්ග පූර්ණයෙන් විසඳුම ලබා ගන්න යනවා නම් වර්ග පූර්ණ වර්ගයක් බවට පත් කරන්න යනවා නම් මේ නියත පදය අනිත් පැත්තට ගෙනියන්න වෙනවා. නියත පදය අනිත් පැත්තට ගෙනියන්න වෙනවා. එතකොට බලන්න x වර්ගය අඩු කිරීම 2x සමානයි ඍණ 4 අනිත් පැත්තට යද්දි ධන 4ක් බවට පත් වෙනවා. ධන 4ක් බවට පත් වෙනවා. දැන් මෙන්න මේ පද දෙක සලකලා පූර්ණ වර්ගයක් බවට පත් කරන්න මේ ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් බවට පත් කරන්න තව මෙන්න මෙතෙන්ට එකතු කරන්න ඕනේ නියත අගය තමයි පුතේ අපි හොයාගන්න ඕනේ. නියත අගය තමයි අපි මෙතෙන්දී හොයාගන්න ඕනේ. හරි. මට කියන්න මෙතෙන්ට එන්න ඕනේ අගය හොයාගන්නේ කොහොමද? ඔයාලට මතක ඇතිද? කොහොමද හොයාගන්නේ?
මේ මැද පදයේ දෙකෙන් බෙදලා මොකක් කරන්න ඕනේද? අග පදේ ලබා ගන්න. මැද පදයේ දෙකෙන් බෙදලා මොකක් කරන්න ඕනේද? ඒන උත්තරේ වර්ග කරන්න ඕනේ. මැද පදයේ දෙකෙන් බෙදලා ඒන් ලැබෙන පිළිතුර වර්ග කරන්න ඕනේ. මේ දෙකෙන් තමයි අපි මෙතනට එන්න ඕනේ අගේ ලබා ගන්න. යාව එකතු කරගන්න. එතකොට දෙක බෙදනවා දෙකෙන් ඒ ලැබෙන පිළිතුර වර්ග කරනවා. එතකොට දෙක දෙකෙන් බෙදුවාම 1යි එකේ වර්ගය 1යි. ඔන්න දැන් අපි මෙයා පූර්ණ වර්ගයක් බවට පත් කරගන්න අවශ්‍ය එකතු කරගන්න ඕනි පදේ දැන් අපි මෙතන ලබාගෙන තියෙනවා 1. දැන් මේ පැත්තට බලන්න මේ ප්‍රකාශනය පළවෙනි ප්‍රකාශනයට අලුතෙන් පදයක් එකතු වෙලා. අලුතෙන් පදයක් එකතු වෙලා. කවුද එකතු වෙලා තියෙන්නේ? එකතු කිරීම එක. මේ පැත්තට එක එකතු වුණොත් පුතේ මේ සමීකරණේ වෙනසක් සිද්ධ වෙනවා. වැරද්දක් ඒක. එහෙමනම් අපි මේ වැරද්ද මගහරව ගන්න අනිත් පැත්තටත් එකක් එකතු කරගන්න ඕනේ. එකක් එකතු කරගන්න ඕනේ. ඒ එකතු කරන සංඛ්‍යාව අනිත් පැත්තටත් එකතු කරගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. හරිද? දැන් අපිට පුළුවන් මෙයා පූර්ණ වර්ගයක් බවට පත් කරගන්න. මට කියන්න කාගේද කියලා පූර්ණ වර්ගය. එතකොට පළවෙනි පදේ x වර්ගය තියෙනවා නම් එයා මෙතෙන්ට එනවා. ඒ වගේම මෙන්න මෙයාගේ වර්ගමූලයෙන් දෙවෙනි පදේ අපිට ලබා ගන්න පුළුවන්. නැත්නම් මැද පදයේ දෙකෙන් බෙදලා මේ උත්තරේ මෙතෙන්ට දාන්න පුළුවන්. එතකොට මේ දෙවෙනි පදේ මේ ද්විපද ප්‍රකාශනයේ වර්ගායතේ පළවෙනි පදේ x වෙනවානේ. දෙවෙනි පදේ ලබා ගන්න දෙවෙනි පදේ ලකුණ වෙන්න ඕනි මෙන්න මේ මැද පදේ ලකුණ. මැද පදේ ලකුණ ඍණ. එහෙනම් මෙන්න මේ අගය දෙකෙන් බෙදලා එන උත්තරේ මෙතෙන්ට අපිට ආදේශ කරගන්න පුළුවන්. 1. මොකද ද්විපද ප්‍රකාශනයක වර්ගායතයේ ප්‍රසාරණය ලබා ගන්නකොට ඔයාලට මතක ඇති මුල් පදේ වර්ගය පද දෙකේ ගුණිතයේ දෙගුණය. පද දෙකේ ගුණිතයේ දෙගුණය. අග පදේ වර්ගය එකේ වර්ගය 1යි. පද දෙකේ ගුණිතය 1x ඍණ 1x. ඒකේ දෙගුණය වෙන්නේ ඍණ 2x. තේරුණානේ? හරි. දැන් මේ පැත්තට එකතු වුණාම 4ට 1ක් 5යි. දැන් අපි දන්නවා මේ x සඳහා විසඳුමක් තමයි අපිට හොයාගන්න වෙන්නේ. එහෙමනම් මේ වර්ගය ඉවත් කරගන්න වෙනවා. මේ වර්ගය ඉවත් කරන්න නම් මොකද්ද පුතේ අපි කරන්න ඕනේ? මේ දෙපැත්තෙම වර්ගමූලය ගන්න වෙනවා. දෙපැත්තෙම වර්ගමූලය ගන්න වෙනවා. එතකොට අපි දන්නවා මෙයාගේ වර්ගයත් එක්ක වර්ගමූල ලකුණ ඉවත් වෙනවා. එතකොට එළියට එන්නේ x අඩු කිරීම 1. මේ මූල පහේ ධන සංඛ්‍යාවක වර්ගමූලයක්. ධන සංඛ්‍යාවක වර්ගමූලයක් සඳහා පිළිතුරු දෙකක් තියෙනවා. ඍණ සංඛ්‍යාවක් වර්ග කරත් ධන සංඛ්‍යාවක් ලැබෙනවා. ධන සංඛ්‍යාවක් වර්ග කළත් ධන සංඛ්‍යාවක් ලැබෙනවා. එහෙමනම් පුතේ විසඳුම් දෙකක් තියෙනවා කියලා අපිට පැහැදිලි. එහෙනම් මෙතෙන්ට එන්න ඕනි ධන හෝ ඍණ වර්ගමූල 5. දැන් බලන්න වර්ගමූල 5 කියන්නේ කරණියක්. කරණියක්. මේ කරණියේ අගය මතකයේ ඉන්නවනම් කියන්න බලන්න. දැන් මේ තාත්වික සංඛ්‍යා පාඩමේදීත් අපි ලබා දුන්නා ඔයාලට. මූල පහේ අගය වෙන්නේ පුතේ 2.23. 2.23 විදිහට තමයි අපි වර්ගමූල පහේ අගය ලබා ගන්නේ. මේ බලන්න හරිම ලේසි මේ වර්ග පූර්ණයෙන් වර්ග සමීකරණයක් විසඳන ආකාරය. එතකොට x අඩු කිරීම 1 සමානයි ධන හෝ ඍණ මෙතන වර්ගමූල 5 වෙනුවට 2.23 ආදේශ කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ධන හෝ ඍණ ලැබෙනවා කියන්නේ x සඳහා පිළිතුරු දෙකක් තියෙනවා. පිළිතුරු දෙකක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ x සඳහා පිළිතුරු දෙක ලබා ගැනීමේදී අපිට පුළුවන් පුතේ මේ ඍණ එකත් අනිත් පැත්තට පන්න ගන්න. ධන හෝ ඍණ 2.23 මේ ඍණ එක අනිත් පැත්තට යද්දි ධන එකක් බවට පත් වෙනවා. දැන් ඔන්න අපිට විසඳුම් දෙක ලබා ගත්තොත් මම මේ පැත්තෙන් ලියන්නම්. x සමානයි ධන අවස්ථාව ඉස්සෙල්ලම ගත්තොත් 2.23 එකතු කිරීම 1. ධන 2.23 එකතු කිරීම 1 හෝ x සමානයි ඍණ අවස්ථාව දැන් ගන්න. ධන අවස්ථාව දැන් අරගෙන තියෙනවා. ඊළඟට ඍණ අවස්ථාව ඍණ 2.23 එකතු කිරීම 1. මේ එකේ ලකුණ එහෙම වෙනස් වෙන්නේ නැහැ. මේ ආපු අගේමයි පුතේ එන්න ඕනේ. ඒ විදිහට. දැන් x වලගේ ලැබෙනවා අපිට මෙතන ලකුණු සමාන නිසා පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දෙක අපිට එකතු කරගන්න පුළුවන්. 2 1 එකතු වුණාම 3යි 3.23යි ලකුණු සමාන නම් එකතු කරලා ඒ ලකුණම දානවා. ලකුණු අසමානයි මේ දෙන්නගේ.
ඍණ 2.23 ධන 1 ඍණ 2.23 ධන 1. එතකොට මේ දෙන්නගේ ලකුණු අසමානයි නම් අපි කරන්නේ පුතේ අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දාන එක. අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දාන එක. එතකොට දෙකෙන් එකක් අඩු වුණාම 1යි. වැඩි එක්කෙනාගේ ලකුණ ඍණ 2.23න් එකක් අඩු වුණාම 1.23යි. වැඩි සංඛ්‍යාවේ ලකුණ පුතේ ඍණ අගයක්. වැඩි සංඛ්‍යාවේ ලකුණ වෙන්නේ මොකද්ද? ඍණ අගයක්. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම ලියා ගන්න. සාධක නොබෙදෙන සාධක නොමැති එහෙම ලියා ගන්නවා. සාධක නොමැති වර්ගජ සමීකරණයක අද කවිශේෂම නැද්ද? නෑනේ. සාධක නොමැති වර්ගජ සමීකරණයක විසඳුම් සෙවීමේදී වර්ග පූර්ණ ක්‍රමය ගැටලු විසඳීම සඳහා පහසු කරවයි. මෙහිදී විසඳුම් සඳහා බොහෝ විට ලැබෙනුයේ දශම අගයන් වේ. හරිද? ලියාගෙන ඉවරද? සසිනි ඇහෙනවද මාව? සසිනි පොඩක් කතා කරන්න පුතේ. ඔව් ඇහෙනවා. මේ මම අද මේකේ මේ වෙනසක් නෑ නේද? වෙනද වගේම යනවනේ පන්තිය නේද? අද මම වෙන ක්‍රමයකට මම සම්බන්ධ වුණේ ඒකයි. නෑ සර් අවුලක් නෑ. අර වගේම ඒ වගේම හරි. ඔව්. හරි එහෙනම් ගැටලුවක් නෑ. ලියා ගන්න මේ ප්‍රශ්නය. අපි මේක උදාහරණයක් විදිහට ලියාගමු ඉස්සෙල්ලම. මූල 5 සමානයි වර්ගමූල 5 සමානයි 2.23 වන විට x වර්ගය අඩු කිරීම 2x අඩු කිරීම 4 සමානයි බිඳුව. x වර්ගය අඩු කිරීම 2x අඩු කිරීම 4 සමානයි බිඳුව. සමීකරණයේ විසඳුම් ලබා ගන්න. ඔය විසඳුම සාමාන්‍ය පෙළ විභාගයේදී පුතේ වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් කියලා ලැබෙන්නේ ඔයාලට ප්‍රශ්නය. හරිද? එතකොට සූත්‍ර භාවිතයෙන් හරි වර්ග පූර්ණයෙන් හරි තමයි ඔයාලට ලබා ගන්න තියෙන්නේ. ඔය වර්ග පූර්ණ ක්‍රමයෙන් හරි කුමන ආකාර සූත්‍ර භාවිතයෙන් හරි ඔයාලට මේ වර්ග සමීකරණයේ ගොඩනගලා විසඳන්න තමයි ප්‍රශ්නේ එන්නේ. බව පෙන්වන්න කියලා තියෙනවා වර්ග සමීකරණයක් දීලා. එතකොට මේ වර්ග සමීකරණය බව පෙන්වන්න කියලා දීලා දෙනවා. ඊට පස්සේ ඒක විසඳන්න තියෙන්නේ. ඒ සමීකරණය ගොඩනගනවට පුතේ ඔයාලට ලකුණු හම්බෙන්නේ 4ක් වගේ. විසඳනවට ලකුණු 6ක් වගේ ලැබෙනවා. එතකොට මම ඔයාලට සමීකරණය ගොඩනගා ගන්න අමාරු නම් මේ ආකාරයට දීලා තියෙන පේපර් එකේ දීලා තියෙන සමීකරණයේ විසඳුවක්
ඔයාලට ලකුණු 6ක් ගන්න පුළුවන් පුතේ. ඒක අමතක කරන්න එපා. මේක දැන් ලියා ගන්නකෝ. මම ඔයාලට අර මේ ප්‍රස්ථාර පාඩමෙන් ප්‍රස්ථාරයක ලක්ෂණ ටිකට අදාළ වර්ග මේ ෆෝම් වලින් දාන්නම් මේ පේපර් එකක් ඈ. හිත වෙනකොට මම දාන්නම් ඔයාලට. ප්‍රස්ථාර කිහිපයක් දීලා ඒවැ උපරිමගේ අවමගේ පරාසයන් ලකුණු කරන්න. විදිහට නිවැරදි පරාසය හොයාගන්න පුළුවන්ද බැරිද කියන එක මම චෙක් කරගන්න තමයි දාන්නේ. අද වැඩේ උනේ අර මේ සර්නේ පොඩ්ඩක් අහපුව කියන්න පුළුවන්ද සිග්නල් මදින්ද හුන්නේ. මේ මම කියපු වාක්‍ය ටිකද? ප්‍රශ්නේද පුතේ? හරි වර්ගමූල 5 සමානයි 2.23 වන විට x වර්ගයේ ඍණ 2x ඍණ 4 සමානයි බිඳුව වර්ග සමීකරණයේ විසඳුම් ලබා ගන්න. සමීකරණයේ විසඳුම් ලබා ගන්න. ඉක්මනට මේක ලියන්න ලියලා ඉවරයි හරි කියලා ඉවන්න මැසේජ් එකක්. ඉවරයිද? ලියාගෙන උදේශිකා ලියාගෙන ඉවරද? තාම නෑ සර්. විදුෂ ඉවරයි සර්. හරි. දැන් මම මේක මකන්නම්. ඔයාලා කොයි වෙලාවකවත් පුතේ මේ ඔයාලට මම පුංචි ඉඟියක් කියා දෙන්න මේ ගාන හදනකොට ලේසි කරගන්න කියන එක ක්‍රමයක්. එක ක්‍රමයක් තමයි පුතේ මෙතන දීලා තියෙන මූල සඳහා අගයක්. ප්‍රශ්නේ ඔයාලට දෙනවා වර්ගමූල 5 සඳහා වර්ගමූල 5 සමානයි 2.23 නම්. නැත්නම් මූල 3 සමානයි 1.73 නම්. නැත්නම් මූල 2 සමානයි 1.41 නම්. මෙම වර්ග සමීකරණය විසඳුම් ලබා ගන්න. එතකොට ඔයාලා බය වෙන්න එපා. බය නැතුව මේක මේ විදිහට හදාගෙන යන්න. අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ඔයාලට මේ දීලා තියෙන මූලාගයට අදාළ පැත්තක වර්ගමූල අගය. තේරුණානේ? වර්ගමූල අගය තමයි ලැබෙන්නේ. නැත්නම් අකිලකරණියක් ලැබුණොත් ඔයාලට අකිලකරණියක් ලැබුණොත් පුතේ ඔයාලට ඒක කරණියක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කරණියේදී මෙන්න මෙයාගෙන් බෙදලා ඔයාලට හදාගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා ඔයාලට මතක ඇති අපි ගණන් හැදුවා ඒ විදිහට. අනිවාර්යෙන් මේ බෙදුවට පස්සේ නාගයන් තමයි දෙන්නේ. මෙන්න මේ වගේ ගණනක් බලමු දැන් අපි. තුනයි x වර්ගය ඍණ 9x ඍණ 4 සමානයි බිඳුව. ඍණ 4 සමානයි බිඳුව. මෙන්න මේ වර්ගයේ සමීකරණයේ විසඳුම හොයනකොට අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ? මම ඔයාලට කිව්වා වර්ග පූර්ණයෙන් ගණන් හදනකොට කවුද කාගේ සංගුණකයේද එක බවට පත් කරගන්න ඕනි කියලා කිව්වේ? කාගේ සංගුණකයේද එක බවට පත් කරගන්න ඕනි කියලා කිව්වේ? x වර්ගයේද x වලද කවුද? මේ දෙන්නකින් කවුද?
x වර්ගේ වර්ගයේ හරියට හරි. x වර්ගයේ සංගුණකයේ එක බවට පත් කර ගන්න ඕනේ. දැන් x වර්ගයේ සංගුණකයේ එක නෙවෙයි පුතේ. කවුද? 3. x වර්ගයේ සංගුණකයේ 3. එහෙමනම් අපිට මෙතන මේ x වර්ගයේ සංගුණකයේ එක බවට පත් කරන්න නම් මේ ಗುಣ වෙලා තියෙන 3 ඉවත් කරන්න වෙනවා. x වර්ගයේ සංගුණකය ඉවත් කරගන්න වෙනවා. මේ සංගුණකය ඉවත් කරන්න නම් එම සංගුණකයෙන්ම මේ සමීකරණයේ පද මේ ටික සියලුම පද ටික 1 2 3 මේ බිඳුවත් එක්ක ගත්තොත් 4යි. ඒ සියල්ලම බෙදනවා. 3ෙන් බෙදනවා. 3ෙන් බෙදනවා. 3ෙන් බෙදනවා. බිඳුව 3ෙන් බෙදුවට ගැටලුවක් නැහැ බිඳුවම. හරි? එතකොට මේ 3ට මේ 3 කැපිලා යනවා. එතකොට x වර්ගය අපි ගමු මෙතෙන්ට මෙහෙම 12යි කියලා ගමුකෝ. බෙදනාවියක් ගමුකෝ. 12යි. එතකොට 3ට 3 ඒව 1යි 12ට 3 ඒවා 4යි. අඩු කිරීම 4යි x ඍණ 3න් 4 සමානයි බිඳුව 3න් බෙදුවාම බිඳුවයි. ඔන්න මම සකස් කරගත්තා මට අවශ්‍ය ආකාරයට. වර්ගපදයේ සංගුණකයේ එක වෙන විදිහට ඔන්න මම සකස් කරගත්තා. දැන් බලන්න අපිට මෙයා පූර්ණ වර්ගයෙන් හදනවා නම් මට වැදගත් වෙන්නේ මෙන්න මේ පළවෙනි පද දෙක පමණයි. එහෙනම් පළවෙනි පද දෙක ඉතිරි වෙද්දී ඉතිරි පදේ මම අනිත් පැත්තට පන්න ගන්නවා. ඉතිරි පදේ අනිත් පැත්තට පන්න ගන්නවා. හරි. එතකොට x වර්ගය අඩු කිරීම 4x සමානයි 4 බෙදීම 3. කොහොම හදාගන්නත් පුළුවන්. නේද? හරි. දැන් බලන්න පුතේ මෙතන මේ පද දෙක සලකලානේ අපි පූර්ණ වර්ගයේ සකස් කරගන්න යන්නේ. පූර්ණ වර්ගයේ සකස් කරගන්න යන්නේ. එතකොට දැන් මට කියන්න බලන්න මෙතන අගපදයේ අපි ලබා ගන්න මොකද්ද කරන්න ඕනේ? එකතු කිරීම කීය දෙන්න ඕනේ? එකතු කිරීම කීය දෙන්න ඕනේ? මෙන්න මේ මැද පදය දෙකට බෙදලා එන අගය තමයි මේ දෙකට බෙදලා එන අගයේ වර්ගය තමයි අපි අගට එකතු කරගන්න ඕනේ. දෙකට බෙදලා එන අගයේ වර්ගය. එතකොට 4 දෙකට බෙදුවහම 2යි. දෙකේ වර්ගය කීයද පුතේ? 4යි. මෙයාව දෙකට බෙදලා 4 දෙකෙන් බෙදලා එන උත්තරේ වර්ග කරනවා. 4 දෙකෙන් බෙදුවහම 2යි. 2 වර්ග කරාම 4යි. අනිත් පැත්තටත් අපි එකතු කරනවා මේ සංඛ්‍යාවම. මේ එකතු කරපු සංඛ්‍යාවම අපි අනිත් පැත්තටත් එකතු කරනවා. හරි? දැන් බලන්න x වර්ගය අඩු කිරීම දැන් මෙතන x වර්ගය අඩු කිරීම 4x එකතු කිරීම 4 ලැබිලා දිනවා. දැන් අපිට පුළුවන් මෙයාව පූර්ණ වර්ගයක් විදිහට සකස් කරගන්න. එතකොට එක්කෙනෙක් පළවෙනි පදේ වෙන්නේ x ඉතිරි පදේ වෙන්නේ අග පදේ වර්ගමූලයෙන් මෙතන ගන්න පුළුවන්. නැත්නම් මැද පදේ සංගුණකයේ දෙකට බෙදලා මෙතෙන්ට ගන්න පුළුවන්. මැද පදේ සංගුණකයේ දෙකට බෙදුවොත් 4 දෙකට බෙදන්න වෙනවා. එතකොට 2යි. අග පදේ වර්ගමූලය ගත්තොත් 4 වර්ගමූලය ගන්න වෙනවා. එහෙම ගත්තත් 2යි. එතකොට මෙතෙන්ට එන්නේ 2. මේ පද දෙක අතර ලකුණ එන්නේ මේ මැද පදේ ලකුණ. මැද පදේ ලකුණ ඍණ. සමානයි මෙතන පොදු හරය ගත්තොත් 3 කියලා. 3 කියලා පොදු හරය ගත්තොත් මෙයාගේ හරය 1යි. 3ට 3 ඒව 1යි 1 වරක් 4 4යි. එකතු කිරීම. 3ට 1 ඒවා 3යි 3 වරක් 4 12යි. ඒ කියන්නේ 12යි 4යි එකතු කරාම 16යි යට 3. දැන් මේ වර්ගය ඉවත් කරන්න ඕනේ. x අඩු කිරීම දෙකේ පූර්ණ වර්ගය සමාන වෙනවා 16 බෙදීම 3ට. මේ වර්ගය ඉවත් කරන්න නම් පුතේ අපිට දෙපැත්තම වර්ගමූලය ගන්න වෙනවා. දෙපැත්තම වර්ගමූලය ගන්න වෙනවා. ඔන්න මම ගත්තා දෙපැත්තම වර්ගමූලය. දෙපැත්තම වර්ගමූලය ගත්තා. හරි? එතකොට මෙතන වර්ගයත් එක්ක වර්ගමූල ලකුණ ඉවත් වෙනවා. එතකොට x අඩු කිරීම 2 සමාන වෙනවා වර්ගමූල 16 යගේ මූල 16 මෙතන තියෙන බෙදීමක වර්ගමූලයක්. බෙදීමක වර්ගමූලයක් අපිට පුළුවන් වර්ගමූල වල බෙදීමක් බවට පත් කරගන්න. එතකොට 16 වර්ගමූලය වෙන්නේ 4. 4 යට මූල 3. මෙතන අපිට ලැබිලා තියෙන්නේ හරය අපරිමේය වෙච්ච භාගයක්. හරය අපරිමේය වූ භාගයක් තමයි ලැබිලා තියෙන්නේ. එතකොට මේ වගේ එකක් විසඳන්න යනකොට අපි හැම වෙලාවෙම හරය පරිමේය කරගන්න ඕනේ. හරය පරිමේය කරගන්න ඕනේ. හරය පරිමේය කරන්න නම් දැන් මට මතක් කරලා කියන්න පළවෙනි පාඩම. අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩම මතක් කරලා කියන්න. භාග දශම අනුපාත තාත්වික සංඛ්‍යා පාඩම. හරය පරිමේය කරන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? මූල තුනෙන්ම ගුණ කරගන්න. හරියට හරි. ඒ අපරිමේය හරයෙන්ම හරය සහ ලවය ගුණ කරගන්න ඕනේ. එතකොට මම මේ දෙපැත්තම ගුණ කරගන්නවා වර්ගමූල 3. වර්ගමූල 3.
දැන් බලන්නකො මූල 3 3න් ගුණ වුණාම 3යි. වර්ගමූල 9යිනේ. 3 අරත් 3 9යි. 9 වර්ගමූලය 3යි. උඩ ඉතිරි වෙන්නේ 4යි මූල 3. එතකොට x අඩු කිරීම 2 සමාන වෙන්නේ 3න් 4යි මූල 3. දැන් අපිට මේ ගාන හදනකොට අනිවාර්යයෙන්ම දෙන්න ඕනි වර්ගමූල 3 අගේ දෙන්න ඕනි 1.73 ලෙස ගන්න කියලා. මූල 3 අගේ 1.73 ලෙස ගන්න කියලා දීලා තියෙන්න ඕනි. දැන් පුළුවන් දේ මෙතන ධන හෝ ඍණ අවස්ථා දෙකක් එනවා. ධන හෝ ඍණ කියලා මම ගන්නවා. මෙතන මූලය වැත්ත ගන්නවා. දැන් ධන හෝ ඍණ අවස්ථා දෙකයි. මේ ඍණ දෙක අපිට අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. x සමානයි ධන හෝ ඍණ 4 ගුණ කිරීම මූල 3 යගේ 1.73 බෙදීම 3 එකතු කිරීම 2 මේ ඍණ දෙක අනිත් පැත්තට යනවා. දැන් අපිට මේ අවස්ථා දෙකක් පේනවා ඇති ඔයාලට. x සමානයි දැන් මේ දෙන්න ගුණ කරලා එන උත්තරෙත් එක්ක ගමු. ධන 4 වරක් 3 12න් 2 එකක් ඉතිරි. 4 වරක් 7 28යි 1යි 29න් 9 දෙකක් ඉතිරි. 4 වරක් 1 4යි 2යි 6යි. 6.9යි 2 බෙදීම 3 එකතු කිරීම 2 හෝ x සමානයි. දැන් මේ ධන අවස්ථාව ගත්ත ඊළඟට ගන්නවම ඍණ අවස්ථාව. ඍණ 6.9යි 2 බෙදීම 3 එකතු කිරීම 2. දැන් අපිට පුළුවන් මෙයාව 3ෙන් බෙදන්න ඕන. එතකොට x සමානයි 6ට 3ේව 2යි දශම 9ට 3ේව 3යි 2ට 3ේව නෑ බිංදුවයි. නේද? අගට මේ දෙකේ අගට බිංදුවක් දාගෙන 20ට 3ේව 6යි. ඇති ඔය. තව ඉස්සරහට ගියොත් සමාවර්ත දශමයක් එන්නේ 6යි 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 කියලා එනවා දිගටම. 2 හෝ x සමානයි ඍණ 2.3යි බිංදුවයි 6 එකතු කිරීම 2. මෙයා බෙදාගත්තා නම් මෙයාට එන්නේ ඒ වගේම තමයි. ඉතින් ලේසි. දැන් බලන්න මේ දෙන්නගේ මෙයා ධන මෙයාත් ධන ලකුණු සමානයි. ලකුණු සමානයි නම් අපි කරන්න ඕනි පුතේ එකතු කරලා ඒ ලකුණම දාන්න ඕනි. 2යි 2යි එකතු වුණාම 4යි. 4.3යි බිංදුවයි 6. හෝ මේ දෙන්නගේ ලකුණු අසමානයි. මෙයා ඍණ අගයක් මෙයා ධන අගයක්. එහෙමනම් අපි කරන්න ඕනි වැඩි එක්කෙනාගෙන් අඩු එක්කෙනා අඩු කරන්න ඕනි. මෙතන වැඩි එක්කෙනා ඉන්නේ ඍණ 2.3යි බිංදුවයි 6. එහෙනම් දෙකෙන් දෙකක් අඩු වුණාම බිංදුවයි. ඍණ බිංදුවයි දශම 3යි බිංදුවයි 6 තමයි පුතේ මෙතන විසඳුම වෙන්නේ. මේක විසඳුම වෙන්නේ ධන 4.3යි බිංදුවයි 6. එතකොට මේ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕනි මුලින්ම x වර්ගයේ සංගුණකය එක බවට පත් කරගන්න ඕනි. x වර්ගයේ සංගුණකය එක බවට පත් කරගන්න නම් මේ සංගුණකයෙන් x වර්ගයේ සංගුණකයෙන්ම මේ සියලුම පද ටික අපි බෙදා ගන්න ඕනි. එහෙම බෙදාගත්තට පස්සේ ලැබෙන x වර්ගයේ සංගුණකයේ එක වෙච්ච වර්ගජ සමීකරණය එයාගේ වර්ග පදය සහ ඒකජ පදය තනි වෙද්දී ඉතිරි නියත පදය අපි අනිත් පැත්තට පන්නනවා. ඊට පස්සේ වර්ග පදය සහ ඒකජ පදය සලකලා අපි අගට එකතු කරන්න ඕනි පදේ තීරණය කරගන්න පුළුවන් මැද පදයේ සංගුණකයේ දිහා බලලා මෙයා දෙකෙන් බෙදලා එන උත්තරේ වර්ග කරලා ඒ සංඛ්‍යාවම අපි සමාන ලකුණෙන් අනිත් පැත්තටත් එකතු කරගන්න ඕනේ. නැත්නම් ගානට හානියක් වෙනවා. දෙපැත්ත සමබර නැති වෙනවා. හරිද? එහෙමනම් දැන් මේ දැන් ලැබිලා තියෙන මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සලකලා පූර්ණ වර්ගයක් බවට පත් කරා. මේක තමයි කියන්නේ අපි වර්ග පූර්ණය කියලා. පූර්ණ වර්ගයක් බවට පත් කරගන්න. ඒ පූර්ණ වර්ගයක් බවට පත් කරගන්නකොට අනිත් පැත්තේ සංඛ්‍යාවක් ලැබෙනවා. භාග සංඛ්‍යාවක් හෝ පූර්ණ සංඛ්‍යාවක් ලැබෙයි. දෙපැත්තම වර්ගමූලය ගත්තාම මේ තියෙන ධන සංඛ්‍යාවේ ධන සංඛ්‍යාවේ භාග සංඛ්‍යාවේ හෝ පූර්ණ සංඛ්‍යාවේ ධන හෝ ඍණ අවස්ථාව සලකලා තමයි වර්ගමූලයේ පිළිතුර ලැබෙන්නේ. ඊට පස්සේ අදාළ වර්ගමූලයට අදාළ අගේ අපිට දීලා තිබුණොත් අකිල කරණියක් නම් එයා කරණියක් බවට පත් කරගන්න වෙනවා. දීලා තියෙන මූලාංගය දිහා බලලා පූර්ණ සංඛ්‍යාවක් ආවොත් ඔයාලට පහසුවෙන් මේ විදිහට සුළු කරගෙන යන්න පුළුවන් වෙනවා. තේරුණා නේද ඔයාලට මේ ගාන හදපු හැටි? එක් වර්ග පදයට සංගුණකයක් එන අවස්ථාවේදී ගැටලුවක් ආවොත් කොහොමද විසඳන්නේ කියලා තමයි දැන් මම මේ උදාහරණයෙන් ඔයාලට කියලා දුන්නේ. හදාගන්න පුතේ මෙන්න මේ ගාන මේක ලියා ගන්නකො මේ ගාන. වර්ගමූල 3 සමානයි 1.73 නම් 1.73 නම් 3x වර්ගය අඩු කිරීම 12x අඩු කිරීම 4 සමානයි බිංදුව
අඩු කිරීම 4 සමානයි බිඳුව. වර්ගජ සමීකරණයේ විසඳුම් සොයන්න නැත්නම් මූල සොයන්න. දැන් අද මේක මේ ටික ලියාගත්තට පස්සේ අපිට ලේසි. මම දැන් අද ගණන් ටිකක් දෙනවා මේක අදාළ ඔයාලට හදන්න ගෙදෙද්දි ලේසියෙන්. ඊළඟට අපි මේ දැන් ආයි සිකුරාද පුළුවන් වෙයිද ඔයාලට? මොකද කරන්නේ? සිකුරාද මම හවස එහෙම උනොත් දාන්න. නැත්නම් සිකුරාද උදේ පාන්දර බැරිද? 5 ඉඳන් 7 වගේ වෙනකම්. සිකුරාද උදේ පාන්දර. සිකුරාද උදේ පාන්දර 5 ඉඳන් 7 වෙනකම් දාමු. රෑ ඕනේ. උදේ පාන්දර 5 ඉඳන් 7 වෙනකම් දාමුකෝ. හරි? හරි. සසිනි පුළුවන් නේද? සුදේස්ලට එහෙම. පුළුවන් සර්. අනේ පුතේ හැමෝම ගෲප් එකකට මැසේජ් එක දාන්න හොඳේ. මාත් දාන්නම්. අනිත් අයත් අද ඔය අර එදා මම පන්තිය ඉවර කරනකොට ඉඳපු කට්ටිය තමයි 14 දෙනා තමයි ඔය සම්බන්ධ වෙලා ඉන්නේ දැන්. ඒ නිසා මේ එදා මේ මුල් ටිකේ ඉඳපු කට්ටිය ඉන්ටර්වල් එකෙන් පස්සේ අන්තිම වෙනකොට සම්බන්ධ වුණේ නැහැ. පිලක් අය ඉඳියේ නැහැ. ඒගොල්ලන්ට පණිවිඩය දෙන්න. හරිද? හරි යාළුවන්ට පණිවිඩය දෙන්න. අපි සිකුරාදා උදේ 5 ඉඳන් 7 වෙනකන් දාමු. ඒක හොඳයි. අපි එදාට එතකොට මේකේ ගැටලුත් විසඳලා විභාග ගණන් කීපයකුත් හදලා නවත්තන්න පුළුවන්. අපිට එතකොට ඉරිදා වෙනකොට ඉරිදා සමාන්තර ශ්‍රේණි පාඩම අපි පටන් ගමු. සමාන්තර ශ්‍රේණි ටියුට් එක තමයි මම ඔයාලට දීලා ඉන්නේ. ගුණෝත්තර ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි. ලියාගත්තද පුතේ මේක? ලියාගත්තද? මම මේක මකනවා. මේ පැත්ත මකනවා. ලියාගන්න මේ ප්‍රශ්නය දී ඇති වර්ගජ සමීකරණවල විසඳුම් වර්ග පූර්ණයෙන් ලබා ගන්න. මම ඉස්සරහෙන් දෙනවා මූලයේ අගයක් දෙනවා. මේ වගේ මූලයක් එනවනේ හැම එකේම. ඒ අගයක් මම ඔයාලට දෙනවා. මම ගණන් 5ක් විතර දෙන්නම්. ඔය 5 සිකුරාදා වෙනකොට හදන්න පුතේ. තනියෙන් හදන්න. එයාගේ මූල 6 සමානයි 2.45. මම ඔය විදිහට දෙන්නම්. ඊළඟ එක. ලියා ගන්නකො මේ ගණන් ටික. මෙයාගේ මූල 3 සමානයි 1.73. මට ඉතින් කනගාටු මට දුකයි මේ දැන් අර පන්තිය නවත්තන්න වෙන එක ගැන. මොකද අද දැන් ඉස්කෝලේ එකට සම්බන්ධ වෙන්නම වෙනවා පුතේ. මොකද මේ ප්‍රින්සිපල් සර්මයි කතා කරලා කිව්වේ. මේ ගණන් ටික ලියා ගන්න කට්ටියම. මේ ගණන් ටික ලියා ගන්න. අනිවාර්යෙන් මේ ටික හදන්න. x වර්ගය අඩු කිරීම 16යි x එකතු කිරීම 3 සමානයි බිඳුව. මූල 34 සමානයි 5.83.
ඊළඟ ගාන හතරවෙනි ගාන x වර්ගය ඍණ 12x ධන 16 සමානයි බිඳුව. මෙයාගේ වර්ගමූල 5 සමානයි 2.24 ලෙස ගන්න. ඒ ගණන් ටික හදන්නකෝ. තව අන්තිම එක පස්වෙනි ගාන x වර්ගය ඍණ 4x ධන 1 සමානයි බිඳුව. මෙයාගේ වර්ගමූල 3 සමානයි 1.73 විදිහට ගන්න. ලියාගෙන ඉවරද පුතේ? ලියාගෙන ඉවරද? ඔය ටිකට පුතේ ඔයාලා උත්තර ලියන්න සිකුරාදා උදේ 5ට එහෙනම් සම්බන්ධ වෙන්න. අද මම පන්තිය නවත්තනවා දැන් සම්බන්ධ වෙන්න ඕනේ දැන්ට පරක්කු වෙලා. දැන් මගේ ස්ථානයක් වෙනස් වෙලානේ දැන් තියෙන්නේ. ඉගන්නන ඉස්කෝලේත් දැන් මම ඉස්සෙල්ලා වැඩ කරපු ඉස්කෝලේ දැන් මෙහි රාහුල මධ්‍ය මහා විද්‍යාලේ වැඩ කරන්නේ. හරි. එහෙමනම් මම දැන්ට පන්තිය නවත්තන්නම්. ඔය ගණන් පහට උත්තර ලියලා අනිත් යාළුවන්ට කියන්න අනිවාර්යෙන් සිකුරාදා උදේට සම්බන්ධ වෙන්න කියලා පුතේ ඈ. හරි. මම අදට පන්තිය නවත්තනවා එහෙමනම්. අයබෝවන්. මේ ගණන් ටික හදන්න අනිවාර්යෙන්. දැම්ම හදන්න ඔය ගණන් ටික.